well. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට්වෙල් සමගින්. අද ලයිව් ඇට්වෙල් තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම ඉෂාරා සමරසිංහ. අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. අත්අඩංගුවටගත් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව් දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර. කොවිඩ් ආසාදිතයන්ගේ යළි වැඩිවීමක්. ඊයේ මෙරටින් ආසාදිතයන් 1815ක් කොවිඩ් මරණ 4000 ඉක්මවයි. එන්නත් මාත්‍රා දෙකක් එකවර ලබාදීමේ සිද්ධිය පිළිබඳ වාර්තාව අද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකට. අතුරුදන් වූ තරුණිය සොයා 6 වන දිනටත් ඩෙවොන් ඩියඇල්ලේ මෙහෙයුම්. අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සිව් දෙනා අද කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී ඔවුන් සිව් දෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන් අතර සැකකරුවන් ලබන 26 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටි 16 හැවිරිදි බාල වයස්කාර දැරියක් බරපතල පිළිසුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඉකුත් 15 වෙනිදා ජීවිතක්ෂයට පත් වූ අතර දැරිය කලක සිට ලිංගික අතවරවලට ලක්ව ඇති බවට පසුව අනාවරණ වුණා. මන්ත්‍රීවරයාගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ නිවසට දැරිය පැමිණ තිබුණේ හැටන් ඩයගම ප්‍රදේශයේ සිටයි. සිද්ධිය විමර්ශනය කිරීම සඳහා බොරැල්ල පොලිසියට අමතරව තවත් පොලිස් කණ්ඩායම් දෙකක් පත් කෙරුණු අතර දැරිය මෙහෙකාර සේවයේ යොදවා සිටිය මිය යාම කෘරත්වයට පත්කිරීම සහ තැනැත්තන් වෙළඳාම යන චෝදනා මත අත්අඩංගුවටගත් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ පියා සහ දැරිය නිවසට රැගෙන තැරැව්කරුගෙන් ඊයේ සහ පෙරේදා පොලිසිය ප්‍රකාශ සටහන් කරගත්තා. බොරැල්ල පොලිසිය භාරයේ පසුවන සැකකරුවන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඊයේ පස්වරුවේ ඉදිරිපත් කරනු අතර ඔවුන් අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන ආවා. මේ සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී මන්ත්‍රීවරයාගේ නිවසෙහි මීට පෙර සේවය කළ 22 හැවිරිදි තරුණියක් අවස්ථා දෙකකදී දූෂණයට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණ වූ අතර එම චෝදනාව මත අත්අඩංගුවටගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයාද අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. අමාත්‍ය රිචාඩ් බදුරුදීන් යන අයගේ නිවසේ 16 හැවිරිදි දැරියක් මිය යාමේ සිද්ධියට අදාළව කෘරත්වය සහ තැනැත්තන් වෙළඳාම සම්බන්ධයෙන් සැකකාරයක් සහ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඊට අමතරව එම නිවසේ සිටි තවත් මෙහෙකාර තැනැත්තියක් දූෂණය වීමක් සම්බන්ධව සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන පරිදි පැය 72ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කර තවදුරටත් මේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නියමිත අතර ඔවුන් ලබන සඳුදා දිනේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේදී දැරියක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. රිෂාඩ් බදුරුදීන් හිටපු ඇමතිවරයා කියන කාරණය වෙන්න පුළුවන්. තවත් කාරණයක් වෙන්න පුළුවන්. මේ එල්ල වෙලා තියෙන චෝදනා බරපතලයි. එතකොට මේ චෝදනාවලට ඒ දේශපාලඥයෙක් වෙච්ච පළියට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ආණ්ඩුවක් කටයුතු කරන්නේ නැහැ. මේක ඇද ඇද ගෙනහිල්ලා දේශපාලන සෙල්ලමක් කරගන්න එපා. මේක ඇද ඇද ගිහිල්ලා වර්ගවාදී ප්‍රශ්න මේ රටේ ඇති කරන්න හදන්න එපා. නීතිය හා සාමය රකින්න උදවියගෙන් මම ඉල්ලන්නේ දෙයියන්ගේ නාමෙන් කරුණා කරලා දේශපාලන ඇඟිලි ගලීම් වලට ඔළුව නවන්න නැතුව ඇත්ත එලි කරන්න. අවුරුදු 16ට වඩා අඩු දරුවන් මෙහෙකාර සේවයේ තබාගෙන ඉතාමත් බරපතල වරදක්. ඒ පෙනුවෙන් ගන්න ඕනේ ක්‍රියාමාර්ග මේ අය දේශපාලනට සම්බන්ධයිද මේ අය මොන තරාතිරම් වලදී ඉන්නේ ඒ කිසිම දෙයක් ගැන සලකන්නේ නැතුව දෙන්න ඕන දඬුවම දෙන්න. අපි කියන කරුණා කරලා ඒ සම්බන්ධව ස්වාධීන සාධාරණ පරීක්ෂණයක් කළා. එහි වැරද්දක් තියෙනවා නම් දඬුවම් දෙන්න. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. නීතිය පොලිසිය ඔක්කොම තියෙන ආණ්ඩුවේ. මෑතකදී තුමා අත්අඩංගුව ගත්තම අත්අඩංගුවට ගත්තේ ඇයි කියලා ඇහුවෙත් සමගි ජන බලවේගය. ඒ සමගි ජන බලවේගයේම ඉන්න ප්‍රධාන පාර්ශවකරුවෙක් තමයි රිෂාඩ් බදුරුදීන්. රිෂාඩ් බදුරුදීන් ගෙදර අවුරුදු 16ක පුංචි දුවෙක් අපයෝජනයට ලක් වෙලා මරණය දක්වා අරන් ගියාම සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කටේ පිට්ටු.
ළමා හා කාන්තා හිංසන චෝදනා එල්ල වූවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උතුරු කොළඹ ප්‍රදේශයේ ඊයේ පැවති විරෝධතාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. ආණ්ඩුවේ අතනෝමතික ක්‍රියාවලියට විරෝධය පළ කරමින් සමගී ජනබලවේගයේ සංවිධානය කළ මෙම විරෝධතාපාගමන ඊයේ පසරුවේ ආරම්භ වුණේ උතුරු කොළඹ ඉඟුරු කඩේ හන්දියේ සිටයි. කිසිම දවසක කාන්තා හිංසනයට අපි එකඟ නැහැ. කාන්තා හිංසනය වළක්වන්නට අවශ්‍ය දැඩි ප්‍රතිපාදන අපි ගෙලේනවා පමණක් නෙවෙයි. අපිට පුද්ගල වැදගත් නැහැ, පුද්ගලකම් වැදගත් නැහැ, ජාතිකම් අපිට වැදගත් නැහැ, ආගමට අපි තකින්නේ නැහැ. යම්කිසි කවුරු හරි නීති විරෝධී ක්‍රියාවක් සිද්ධ කරලා මොනවා හරි වරදක් අපේ රටේ දරු පරපුරට, කාන්තා පරපුරට, මව් පරපුරට සිදු වෙනවද? නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරමින් නීතිය දේශපාලනීකරණයට ලක් නොකොට අපක්ෂපාතීව ඉතාමත්ම විනිවිද භාවයෙන් යුක්තව ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කරලා මේ රටේ කාන්තා පරපුරත් දරු පරපුරත් සුරක්ෂා කරන තැනක තමයි සමගි ජන බලවේගය අපි සියලු දෙනාම සිටින්නේ. ඒ අදාළ අයට නීතිය හමුවට ගෙන ඇවිල්ලා ළමා අයිතිය, කාන්තා අයිතිය ඇත්ත වශයෙන්ම නැතිභංග කරන පුද්ගලයින්ට නිකන් දඬුවම් නෙවෙයි දැඩි දඬුවම් ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ අපි මෙතන සිටින්නේ. ඒකට ජාති, ආගම, පක්ෂය, කුලය, පන්තිය, තරාතිරම ඒකට අදාළ නැහැ. මෙරටින් COVID-19 ආසාදිතයින් වාර්තා වීමේ වර්ධනයක් යලි දක්නට ලැබෙනවා. ඊයේ දිනේත් ආසාදිතයින් 1815 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,93,113 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 ආසාදිතයින් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ හඳුනාගත් ආසාදිතයින් 1815 දෙනාගෙන් 1785 දෙනෙකුම අලුත් අවුරුදු පුකුරට අදාළව වාර්තා වූ ආසාදිතයින්. සෙසු ආසාදිතයින් 30 දෙනා විදේශගතව සිට දෙවියනට පැමිණ නිරෝධායනයට ලක්වමින් සිටි පුද්ගලයන් අතුරින් හඳුනාගෙනුණා. මෙවන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් 2,93,113 දෙනාගෙන් 2,65,708 දෙනෙකු සුවය ලබා තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 23,446ක්. මේ අතර පෙරේදා වාර්තා වූ ඊයේ තහවුරු කළ ආසාදිත මරණ 43ද සමග සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 4,002 දක්වා ඉහළ ගියා. වවුනියාව එළවලු වෙළඳපොළ මාර්ගයේ වෙළඳාමේ නිරත පුද්ගලයන් තිදෙනෙකු COVID-19 ආසාදිතින් බවට හඳුනා ගැනීමත් සමග එම මාර්ගය తాවකාලිකව වසා දැමුණා. එම වෙළඳාමේ නිරත වෙළෙන්දන් සහ සේවකින් PCR පරීක්ෂාවට ලක් කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. COVID-19 මර්ධනය සඳහා AstraZeneca Covishield, Sinopharm, Sputnik V, Pfizer සහ Moderna යන එන්නත් වර්ග මෙරට තුළ භාවිතයට ගැනෙන අතර ඉන් කුමන හෝ එන්නතක එක් මාත්‍රාවක් ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 66,93,072ක්. පුද්ගලයන් 17,46,397 දෙනෙකුට එහි මාත්‍රා දෙකම ලබා දී ඇති බව සෞඛ්‍ය අංශ පැවසුවා. මේ අතර මහනුවර උඩ පේරාදෙණියේ පදිංචි කාන්තාවකට මොඩර්නා එන්නත් මාත්‍රා දෙකක් එකවර ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තාව අද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ලබා දීමට නියමිතව තිබෙනවා. අප කළ විමසීමකදී මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසුවේ අදාළ වාර්තාව ලැබීමෙන් පසු ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. කෙසේ වෙතත් මෙම සිදුවීම බොහෝ දුරට දෙපාර්ශවයේ නොදැනුවත්කම සහ අත්වැරදීමක් මත සිදුවිය හැකි අතර එවැනි සිදුවීමක් යලි නොවීම සඳහා ක්‍රියාමාර්ග රැසක් දැනටමත් ගෙන ඇති බව ඔහු සඳහන් කළා. වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසුවේ මෙවන විට එන්නත් මධ්‍යස්ථාන ආශ්‍රිතව ජනතාව දැනුවත් කිරීම සහ අධීක්ෂණ කටයුතු විධිමත් කිරීමටද පියවරගෙන ඇති බවයි. බිඳුණු වැව ඌව විද්‍යාපීඨයේ COVID-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන ආසාදිතින්ගේ සෞඛ්‍ය සේවකීන්ගේ සහ යුද හමුදා නිලධාරීන්ගේ මානසික සුවය වෙනුවෙන් විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. ප්‍රසංගය පැවැත්වන අතරතුරදීත් ආසාදිතින් එම ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන එන අයුරු මෙලෙස දක්නට ලැබුණා. ලිටර් 18 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,150ක් ලෙස අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඒ පිළිබඳ ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කෙසේ වෙතත් මේ දිනවල ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණේ වෙළඳ පොලේ ගෑස් හිඟයක් පවතින බවටයි. පසුගියදා ලිට්‍රෝ ගෑස් සමාගම කිලෝග්‍රෑම් 12.5ක් වූ ගෑස් සිලින්ඩරයක් වෙනුවට ලිටර 18ක ගෑස් සිලින්ඩරයක් හඳුන්වා දුන් අතර එහි මිල සඳහන් වුණේ රුපියල් 1,395ක් ලෙසයි. මේ පිළිබඳ පාර්ශව කිහිපයකින්ම විරෝධය එළවීමත් සමග කැබිනට් මණ්ඩලයට කරුණු දැක්වීමෙන් අනතුරුව එම මිල රුපියල් 1,150ක් දක්වා අඩු කළ බවයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ. වෙච්ච අසාධාරණයේ නිවැරදි කිරීම සඳහා ලීටර් 18 ගෑස් සිලින්ඩරයක මිල අඩු කරලා 1,150ට අලෙවි කරන්න කියලා කැබිනට් පත්‍රිකාවක්
සකස් කරලා මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා ඒ කැබිනට් අනුමැතිය දන්වා අයවලා තියෙනවා. ඒ අනුව ඒ කැබිනට් පත්‍රිකාවට අනුව කටයුතු ලබන සතිය තුලදී අදාළ අමාත්‍යාංශ නිලධාරීන් හා පරිභෝග කටයුතු අධිකාරිය විසින් කරනවා ඇති. දැන් ඒක අධිකාරිය දැනුවත් කළාද තියෙන්නේ? කරලා ඇති. මම දන්නේ නැහැ මොකද ඒක රාජකාරී වශයෙන් කරන්න ඕන කටයුතු. ගැටලු ආයේ ගියේ අප්‍රේල් මාසේ 12 වෙනිදා වගේ නේ ඇමතුමා. ඒ කියන හදිසියට එහෙම කරන්න බෑනේ මොකද ඒ කැබිනට් පත්‍රිකාවක් දානවා. ඒ කැබිනට් පත්‍රිකාව දැම්මෙන් පස්සේ ඒකට මේ නිරීක්ෂණ ඉදිරිපත් කරනවා. තව දාපු දවසට වඩා කල් යනවා සමහර කැබිනට් පත්‍රිකාවලට. එහෙනම් අපිට තියෙන හදිසියට රටේ නීතිමය වෙනස්කම් කරන්න බෑ. දල වශයෙන් කොච්චර කාලයක් යයි කියලා අනුමාන කරන්න පුළුවන් මේ ගැසට් එක වදින්නේ මේ මොකද දැන් ජනතාව දැන් ලබන සතිය වෙයි. ලබන මේ දිනවල නිවාඩු නිසා ලබන සතියේදී කරයි. නමුත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පෙන්වා දෙන්නේ ලීටර් 18ක ගෑස් සිලින්ඩරෙන් පාරිභෝගිකයන්ට අසාධාරණයක් සිදු ඇති බවයි. ගෑස් සිලින්ඩරේ තිබුණේ කිලෝග්‍රෑම් 12.5. කිලෝග්‍රෑම් 12 මාර ලීටර් 18ට අඩු කරා නම් මිල විය යුත්තේ රුපියල් 1025යි. හැබැයි දැන් මිල රුපියල් 1150යි. එතකොට අපේ මේ කරු ඇමතිවරයා විද්‍යාවක් කරලා මිල අඩු කරලා වගේ පෙන්නලා 112කින් මිල වැඩි කරලා. මේ අතර නව මිල ගණන් හඳුන්වා දීමත් සමග ප්‍රදේශ කිහිපයකම ගෑස් සිලින්ඩරවල අඩුවක් ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. නෑ ගෑස් එකක් එන්න කිසිම හේතුවක් නැහැ. රජ්‍ය මැදිහත් වෙලා අවශ්‍ය පරිදි කටයුතු කරන ගෑස් සමාගම් වලට පාඩුවක් සිද්ධ වෙනවා. ඒක වෙනත් විදිහකට කළමනාකරණය කරලා දෙන්න තමයි ආණ්ඩුවේ අපේක්ෂාව තියෙන්නේ. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳ යෝජනා පැෆරල් සංවිධානය විසින් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට ඉදිරිපත් කළ බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළා. මැතිවරණ ක්‍රමයේ සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු තීරීම්කාරක සභාවට පැටල් සංවිධානය අපි අපේ යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා. මෙහිදී අපි අවධාරණය කරපු ප්‍රධානම කාරණය තමයි මැතිවරණ ක්‍රමය කුමක් වුවත් ඒ ජන කොට්ටාසවල ජන මතයට සාධාරණ නියෝජනයක් ලැබෙන ආකාරයේ මැතිවරණ ක්‍රමයක් විය යුතුයි කියන කාරණය. මෙහිදී අපි අවධාරණය කළේ සමානුපාතික පදනම මූලික වශයෙන් ආරක්ෂා විය යුතුයි කියන කාරණය අපි අවධාරණය කළා. ඒ වගේම දෙවෙනි කාරණේ හැටියට අපි ඔවුන්ට පෙන්වලා දුන්නේ මැතිවරණ ක්‍රමයේ සරල විය යුතු වෙනවා. ඡන්දදායකයින්ට පහසුවෙන් තේරුම් ගැනීමට හැකියාව ලැබෙන ආකාරයේ මැතිවරණ ක්‍රමයක් විය යුතු වෙනවා. මැතිවරණ ක්‍රමය කුමක් වුවත්. අපි අවධාරණය කළා මේ රටේ අනාගතයේ අඩුම තරමින් දශක 5කවත් ආර්ථික සමාජීය සංවර්ධන වෙනස්කම් ග්‍රහණය කරගන්නට හැකි වෙන ආකාරයේ මැතිවරණ ක්‍රමයක් තමයි සංශෝධනය විය යුත්තේ. ඒ නිසා අපි අවධාරණයෙන් නැවත කියන්නට කැමති මේ රටට ගැළපෙන මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු යුතු වෙනවා. රට තුළ පවතින පොහොර ගැටලුව කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් නිර්මාණය කරන්නක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන මහතා සඳහන් කළා. මේ අතර රසායනික පොහොර නොමැතිකමින් තම එළවලු වගාවන් විනාශයට පත්වෙමින් ඇති බවට වැලිමඩ බෝගහකුමර ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරනවා. වැලිමඩ බෝගහකුමරේ ප්‍රදේශයේ ගොවි ජනතාව උඩරට එළවලු වර්ග කාලයක සිට වගා කරනු ලබන්නේ රසායනික පොහොර භාවිත කරමින්. රසායනික පොහොර ආනයනය තහනම් කිරීම සහ මෙම වගාවන් කාබනික පොහොර යටතේ සිදු කරගෙන යාමට ගොවි ජනතාව පොළඹවීමත් සමග එළවලු වගාවන් සිදු කරගෙන යාමට ගැටලු නිර්මාණය වෙමින් පවතිනවා. බෝගහකුමර කන්දේ පුහුල්පොළ ප්‍රදේශයේ ජනතාව මාළුමිරිස් ලීක් සහ තක්කාලි මේ වන විට වගා කර අතත් රසායනික පොහොර නොමැතිකමින් එම වගාවන් විනාශයට පත් ඇත්තේ මෙලෙසින්. ඉතින් අද වෙනකන්වත් පොහොර මිටියක් මේකට නැතුව මේ පණු බෙහෙතක් නැතුව මේ කරල් වල කුඩුස්සෝ ගහලා ඇකිල්ලා තියෙන්නේ. මේ ගහ මැරිගෙන යන්නේ යූරියා නැතුව බෙහෙත් පොහොර නැතුව කිසි දෙයක් ඉතින් මේවට කරගන්න දෙයක් නැහැ ඉතින්. සිය වගාවන් සාර්ථකව සිදු කරගෙන යාමට රසායනික පොහොර හෝ ප්‍රමිතියකින් යුක් කාබනික පොහොර ලබා දෙන ලෙසයි මේ පිරිස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. යූරියාට දෙකක් දාලා මේ ගහ බලන්න ලස්සනට එනවා ඉවල. සතියෙන් එනවා. මේ අතර කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් කළුතර දිස්ත්‍රික්ක ගොවිජන සංවර්ධන කාර්යාලය මගින් පසුගියදා ආරම්භ කළා. හරියට කොම්පෝස්ට් එකක් ගැවුවට මාස 3ක් වෙනකොට කොම්පෝස්ට් ගොඩ කොම්පෝස්ට් වෙලා තියෙන්න ඕන. මෙහිදී කාබනික පොහොර භාවිතය පිළිබඳව දැනුවත් කිරීම සහ පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරිකින් දිරිගැන්වීමේ වැඩසටහනක්ද පැවැතුණා. මේ අවස්ථාවට එක්වූ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන මහතා මෙලෙස අදහස් පළ කළා. පොහොර සම්බන්ධව මේ අවුරුද්ද අදාළව හිඟයක් මතුවීම කොහෙන්නෝ සිදුවුණු වරදක්. මොකද රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීම අදාළ වන්නේ ඊළඟ අවුරුද්දට. එහෙනම් ඉතින් කවුරු හරි චේතනාන්විතව අවුලක් හදලා ඒ මත දේශපාලනය කරන බවක් අපි දකිනවා.
මේ අතර 100%ක්ම කාබනික පොහොර භාවිත කරමින් සාර්ථක ලොකු ලුණු වගාවක් සිදු කරන ගොවි මහතකු පිළිබඳ ගල්කිරියාගම මඩාටුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මම පළවෙනි අතර තමයි කාබනික දාලා පොහොර හදන්න ගත්තේ. මම මේ මට්ටමේ දකින්නකොට මම හිතනවා දැන් සාර්ථකයි මට මේ වගාවමයි කියලා. මේක ඔයාට කවුද කිව්වේ කාබනික කරන්න කියලා? දැන් මම මේ ටික දැම්මෙත්ම හිතලම තමයි වෙනස බලා ගන්න ඕනේ. ඉදිරියේදී අපි කාබනිකට මෙයන්ට වෙනවා. හිතාමතාම තමයි මේකට බැස්සේ කාබනික වලින් කරන්න ඕනේ කියලා. රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා. කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය අද මැණික්ගගේ දියකැපීමෙන් නිමාවට පත්වුණා. පසුගිය 10 වනදා ආරම්භී කතරගම ඇසළ පෙරහැර පුරා දින 14ක් පැවති අතර ඊයේ දින වීථි සංචාරය කරන්නට යෙදුනේ අවසන් පෙරහැරයි. ඊයේ රාත්‍රියේ 7:22ට යෙදුණු සුබ නැකතින් වීථි සංචාරය ආරම්භු පෙරහැර කිරිවෙහෙර දක්වා ගමන් කළා. කතරගම දේවාලයට ලැබුණු පුදපඬුරු වලින් කොටසක් කිරිවෙහෙර සෑරදුන් වෙත පූජා කිරීමේ ආගමික චාරිත්‍රයන් ඉටු කිරීම පිණිස අවසන් පෙරහැර කිරිවෙහෙර දක්වා ගමන් කරනු ලබනවා. එහිදී ඓතිහාසික කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍යපාද කොබවක ධම්මින්ද නායක ස්වාමින් වහන්සේ විසින් ආගමික වතාවත් සිදු කළා. එලෙස ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව පෙරහැර නැවතත් මහාදේවාල භූමියට පැමිණ වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කොට මහාදේවාලයට පැමිණීමෙන් අවසන් කෙරුණා. රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අදාළේම මැණික්ගගේ දිය කැපීමේ මංගල්‍යයෙන් නිමාවට පත්වනා. මේ අතර දෙවිනුවර ශ්‍රී උත්පලවන්නා විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැරද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඊ රාත්‍රී වීථි සංචාරය කරන්නට යෙදුණා. මෙවර පෙරහැර පැවැත්වුණේ 764 වන වතාවටයි. අලියතුන් සහිත නැටුම් කණ්ඩායම් රැසක් පෙරහැර සඳහා එක්කොට තිබුණා. අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැරද 25 වන වතාවට ඇසළ පුරපසළොස්වක පොහොයේ යෙදුණු ඊයේ දින පැවැත්වුණා. පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් එක් දිනකට සීමා වූ මෙවර පෙරහැර ඇතුල් නුවර වීථි සංචාරය කිරීමෙන් අනතුරුව අභයගිරිය විහාරස්ථානය වෙත ගෙවැදීමෙන් අවසන් කෙරුණා. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේදී යතුරුපැදියක ගමන්ගත් යුවලක් අනතුරට පත්ව තිබෙනවා. එම අනතුරින් 28 හැවිරිදි යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ තරුණිය රෝහල්ගත කෙරුණා. අනතුර සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ කැස්බෑව පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මිතුරියන් තිදෙනෙකු සමග ඩෙවෝන් ඩියල්ල නැරඹීමට ගොස් අතුරුදන් වූ තරුණිය සොයා 6 වන දිනටත් යුද හමුදා බටපිරිස් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. අයහපත් කාලගුණයත් සමග මෙම මෙහෙයුම් කටයුතු සිදු කිරීම දුෂ්කර වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. බුලත් සිංහල රැටියල ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ලක්ෂ 5කට ආසන්න වටිනාකමකින් යුත් දැවතොගයක් සමග සැකකරුවෙකු බුලත් සිංහල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මොනරාගල කුමුක්කන 14 කනුව ප්‍රදේශයට පවතින වන අලි තර්ජන හේතුවෙන් සිය වගා කටයුතු සිදු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙති බව එම ප්‍රදේශීය ජනතාව චෝදනා කරනවා. 6:07 වෙනකොට මේ පැත්තට අලි එනවා. වගා කරලා තියෙන දේ පාලු කරලා යනවා. ඉතින් හැමදාම රැය එළියනක හැරලා තමයි ඉන්නේ. මේ හැම වත්තකම ගිහිලා මේ පොල්ගස් සේරම පෙල්ලනවා. මිනිසුන්ට සෑහෙන්න හානි කරලා තියෙන්නේ. තවම කිසිම පියවරක් හරියට ගත්තේ නෑ. කඩිනමින් වන අලි ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙසයි එම කම්මානී ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයෙකු හා ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ දිවංගත ධර්මසිරි සේනානායක මහතාගේ 21 වන ගුණ සැමරුම අද බොරැල්ලේ පිහිටි එතුමාගේ පිළිරුව අභියසදී පැවැත්වුණා. COVID-19 මේ උන වකුගඩු ආදී රෝගවලින් අසාධිතත්වයට පත්වන රෝගීන් බේරා ගැනීම සඳහා රත්නපුර ශික්ෂණ රෝහලට දැඩි අඩුපාඩුවක්ව පැවති රුපියල් ලක්ෂ 42ක් පමණ වටිනා CRRT යන්ත්‍රයක් ලබා දීම ස්වේච්ඡා සංවිධාන කිහිපයක් එක්ව ඇති කරගත් හුස්මට ඉඩක් අරමුදල මගින් පරිත්‍යාග කර තිබුණා.